අද මම ඔබ ඉදිරියේ තබන්නේ 5 වෙනි පාඩමයි සුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව. අනිත් පාඩම් වලට වඩා මේ පාඩම ඔබට අවබෝධ කරගන්නට නම් මා සමග බයිබල් කොටස් කියවන්නට වෙයි. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට සිදු වෙනවා. අද මගේ තේමාව ඇවිල්ලා සුද්ධාත්මයන් වහන්සේ සයතුමාගේ දීමනාවල්. නමුත් මේ පාවුල්තුමා කොරින්තිවරුන්ට ලියන්නට සිදු වුණා සුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව. ඊට හේතුව ඇවිල්ලා කොරින්තිය සභාව ඒ දීමනාවල් වැරදි ලෙස පාවිච්චි කරන්න පටන් ගත්තා. උඩඟුවෙන් හැසිරෙන්න පටන් ගත්තා. තරඟකාරී තත්වයක් පැත් වුණා. එම නිසා පාවුල්තුමා 1 කොරින්ති 12 ඉඳලා 11 දක්වා එවැනි පසුබිම නිසා සුද්ධාත්ම දීමනාවල් ගැන විස්තර කරන්නයි මේ කොටස ලිව්වේ. එම නිසා ප්‍රථමයෙන්ම අපි සවන් දෙමු 1 කොරින්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 4 ඉඳලා 11 වෙනි වගන්තිය දක්වා. ඉතින් නානා ප්‍රකාර දීමනා ඇත්තේය. නුමුත් එක ආත්මයන්න් වහන්සේය. නානා ප්‍රකාර සේවය කිරීම ඇත්තේය. නුමුත් එක ස්වාමින් වහන්සේය. නානා ප්‍රකාර ක්‍රියා කිරීම ඇත්තේය. නුමුත් සියල්ලන් තුලෙහි සියල්ල කරවන්නේ එක දෙවියන් වහන්සේය. නුමුත් ආත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනය පිණිසය. කෙසේ දෙයක් ආත්මයන් වහන්සේ කරන කොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද එම ආත්මයන් වහන්සේ කරන කොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනයද එම ආත්මයන් වහන්සේ තුල වෙන කෙනෙකුට ඇදහිල්ලද එම ආත්මයන් වහන්සේ තුල තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනාවද තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද තවත් කෙනෙකුට ධර්ම වාක්‍ය කීමද තවත් කෙනෙකුට ආත්මවල් විමසීමද තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද තවත් කෙනෙකුට භාෂා තේරුම් කර දීමද දෙන ලද්දේය. නුමුත් ඒ එකම වූ ආත්මයන් වහන්සේ තමන් කැමති ලෙස එකිනෙකාට වෙන වෙනම බෙදා දෙමින් මේ සියල්ල කරවන සේක. මේ කොටස අප ටිකක් විග්‍රහ කර බලනවා නම් 4 ඉඳලා 6 දක්වා පෞල්තුමා කතා කරන්නේ ඒ දීමනාවල් වල තිබෙනා වූ ඒකීය භාවයයි. එක අරමුණයි තිබෙන්නේ. 7 වෙනි වගන්තියට ආවම පෞල්තුමා කියනවා ඇයි සුද්ධාත්ම දීමනාවල් සභාවට සහ පුද්ගලයන්ට දුන්නේ. 7 ඉඳලා 8 වෙනි වගන්තිය බැලුවම එක එක්කෙනාට විවිධ දේ බාර දී තිබෙන බවට සඳහන් කරනවා. එවිට 8 ඉඳලා 12 දක්වා සුද්ධාත්ම දීමනාවන් ගැන සඳහන් කිරීමක් සිදු වෙනවා. 11 වෙනි වගන්තියට ආවම ආයතනයක් දීමනාවල් වල පොදු අරමුණ ඒකීය භාවයේ ගැන කතා කරනවා. දැන් මෙලෙස කරන්න සිදු වුණේ ඒ සභාවේ තිබුණා වූ බෙදීම නිසා උඩඟුව සහ තරඟකාරී ස්වභාවය. දැන් මට ඕනේ ඔබ මන් සමග විශේෂයෙන්ම 7 වෙනි වගන්තියට අවධානය යොමු කරනවාට. නුමුත් ආත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනය පිණිසය. දැන් සිංහල අනුවාදයේ ප්‍රයෝජනය කිව්වට ග්‍රීක භාෂාවේ මේක සඳහන් වෙන්නේ common good. අනිත් පොදු අයගේ යහපත සඳහායි. සුද්ධාත්ම දීමනාවල් දුන්නේ දෙවියන් වහන්සේ පියාණන් වහන්සේවත් පුත්‍රයන් වහන්සේවත් මහිමයට පත් කරන්නයි. ඒ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ මා තුල මම මගේ ශරීරයේ උන්වහන්සේගේ දේව මන්දිරේ කියා අපට උගන්වා තිබෙනවා. සුද්ධාත්මයන් වහන්සේ සහ මම පංගුකාරයන් වෙනවා පියාණන් වහන්සේ සහ පුත්‍රයන් වහන්සේව මහිමයට පත් කරන්න. සහ ඒක දී තිබෙන්නේ පොදු යහපත සඳහායි. මේ සංකල්පයේම පේදුරුතුමාත් එක පේදුරුතුමාගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ සඳහන් කරනවා.
දෙවියන් වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩා කාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවය කරපල්ලා. එකිනෙකාට ගබඩාකරුවන් වශයෙන් දෙවියන් වහන්සේ දුන්නා වූ දීමනාව පාවිච්චි කරන්න එකිනෙකාට උපස්ථාන කරන්න. සුද්ධාත්ම දීමනාවල් කවදාවත් දුන්නේ නැහැ තමාගේ උඩඟුවට, තමාගේ මමත්වයට, නැතිනම් තමාගේ ප්‍රසිද්ධත්වයට. ඒ විදිහට පාවිච්චි කරනවායි කියන්නේ තමා දේව ධර්මය නොදන්නා බවටත් සුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව කිසිම අවබෝධයක් නැති කෙනෙක් පමණයි. සුද්ධාත්ම දීමනාවල් දී තිබෙන්නේ එකිනෙකාගේ ප්‍රයෝජනයට. මේ මෙතන පේදුරුතුමා පාවිච්චි කරන වචනේ ඇවිල්ලා ඩයකෝනියා කියන වචනයයි. ඒක ඇත්තෙන්ම පාවිච්චි වෙන්නේ රෝහලක. රෝහලක යම්කිසි කෙනෙක් අසනීප වුණාම හෙදියෙක් නැත්නම් ඇටෙන්ඩන්ට් කෙනෙක් ඒ ලෙඩාව බලා ගන්න විට පාවිච්චි කරන්නේ වචනයමයි. ඒ වචනේ තමයි සුද්ධාත්ම දීමනාවල් ගැනත් පාවිච්චි කළේ. ලෙඩෙක්ව බලා ගන්නවා මෙන්ම තමා උපස්ථාන කරනවත් මෙන්ම තම සුද්ධාත්ම දීමනාව භාවිතා කරනවා එවැනි කෙනෙක්ට උපස්ථාන කරන්නට. ප්‍රියද සහෝදරනේ, මා හිතනවා මා උච්චාරණය කළා ඇති කියලා. සුද්ධාත්ම දීමනාවල් දී තිබෙන්නේ අපේ අභිවෘද්ධියට, අපේ දියුණුවට සහ අපේ ප්‍රසිද්ධත්වයට නෙමේ. සැබෑ කිතුණුවෙක් තම සුද්ධාත්ම දීමනාව භාවිතා කරන්නට යන්නේ යටහත් ආත්මයකින්. නමුත් ඒ සමග මම සුද්ධ බයිබලයේ දිහා බලන විට අපිට කියනවා සුද්ධාත්ම දීමනාවල් අපේක්ෂා කරන්න කියලා. බලන්න 1 කොරින්ති 14:39. එබැවින් මාගේ සහෝදරයනි ධර්ම වාක්‍ය කියන්ට ආශාවයල්ලා. ධර්ම වාක්‍ය කියන්න ආසාවයල්ලා. අනාවැකි කියන්න ආසාවයල්ලා. බලන්න 14:1. ප්‍රේමය අනුව ඵලයල්ලා. ආත්මික දීමනාවලටද ආශාවයල්ලා. ආත්මික දීමනාවල් වලට ආසාවයල්ලා. බලන්න 1 තෙසලොනිකා 5:19. ආත්මයන්න් වහන්සේ නොනිවල්ලා. ආත්මයන් වහන්සේ නිවන්නට එපා. ඒ සමගම ඉතුරු කොටස කියනවා අනාවැකි ප්‍රතික්ෂේප කරන්නට එපයි කියලා. ආයිත් පාවුල්තුමා තිමෝතියස් අවවාදයක් දෙනවා 1 තිමෝතියස් 4:14. වැඩිමහල්ලන්ගේ අත්තැබීම ඇතුව අනාගත වාක්‍යයෙන් නුඹට දෙන ලද නුඹ තුල තිබෙන දීමනාව විවහාර නොකර නොසිටින්න. ඔබට පෞල්තුමා කියනවා වැඩිමහල්ලන් අත්තබලා යාඥා කර වෙලාවේ ලැබුණා වූ සුද්ධාත්ම දීමනාව පාවිච්චි නොකර ඉන්නට එපා. ඒ පාවිච්චි කරන්න. ආයිත් කියනවා 2 තිමෝතියස් 1:6. ඒ කාරණය නිසා මාගේ අත්තැබීම කරන කොටගෙන නුඹ තුල තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව පුබුදු කරන හැටියට නුඹට සිහි කරවමි. පෞල්තුමා තිමෝතියස්ට කියනවා ඔබ තුල දීමනාවක් තිබෙනවා. ඒ දීමනාව දැන් ක්‍රමක්‍රමයෙන් හීන වේගන යනවා, අඩු වේගන යනවා. ඔබගේ දීමනාව පුබුදු කරගන්න. මෙතන පෞල්තුමා පාවිච්චි කරන්නේ ඒ වචනේ හරි අලංකාර වචනයක්. අපි අර ගැමි නිවස්වල නැත්නම් ඉස්සර අපේ හැම නිවසකම තිබුණේ දරලිපුවල්නේ. ඒ දරලිපේ ගින්දර නිවිගෙන යනකොට අපි යම් ආකාරයෙන් දිග බම්බුවක් පාවිච්චි කරලා පිඹිනවා නේද? අන්න ඒක තමයි මෙතන පාවිච්චි කරන වචනේ. ඔබේ දීමනාව ක්‍රමක්‍රමයෙන් හීන වේගෙන යනවා. ඔබ ඒක දල්වා ගන්න, දියුණු කරගන්න. බොහෝ වෙලාවට මට ඇහෙන දේ මෙයයි, මට සුද්ධාත්ම දීමනාවක් තියෙනවා. සමහරට ඒ දීමනාව පාවිච්චි කරන්නෙත් නැහැ. නමුත් මේ වගන්තීන් කියවන විට වැඩි උච්චාරණය තිබෙන්නේ ආසා කරන්න, ඉල්ලන්න දීමනාවල්. එකක් නෙමේ, දෙකක් නෙමේ, ඔබ ඉල්ලන්න සුද්ධාත්ම දීමනාවල්. ඔබ ජීවත් වෙන පරිසරයට, ඔබ ජීවත් වෙන යුගයේ අනුකූලව
ඔබ කරන්නව සේවයේ අනුකූලව දීමනාවල් ඉල්ලන්න. ඒ ඉල්ලන්නේ මගේ මමත්වයටවත් මම ලොකු කෙනෙක් බවට ඔප්පු කරන්නටවත් නෙමේ. නමුත් සුද්ධාත්මන වහන්සේ සමග පංගුකාරයෙක් වෙලා පියාණන් වහන්සේවත් පුත්‍රයන් වහන්සේවත් මහිමයට පත් කරන්නත් අනිත් අයගේ ප්‍රයෝජනය සඳහාත්. මේ තවදුරටත් විස්තර කරනවා නම් ඔබ ජීවත් වෙන්නේ ගමක. ඒ ගම තුල බොහෝ අය රෝගී තත්ත්වයට පත් වෙලා තිබෙනවා. වෛද්‍ය පහසුකම් අඩුයි. ඔබට හැඟීමක් තිබෙනවා. එවිට ඔබ දනගසා ඉල්ලන්නට යනවා සුද්ධාත්මේනි ඔබගේ සුවකිරීමේ දීමනාව මට දෙන්න. පියාණන් වහන්සේට මහිමයට පත් කරන්න. පුත්‍රයන් වහන්සේ මහිමයට පත් කරන්න. මේ පොදු ජනතාවට යහපතක් කරන්න. මම උච්චාරණය කළ ඇති කියලා දැන් සුද්ධාත්ම දීමනාවල් ගැන. නමුත් මට අවශ්‍යයි දැන් ජීවිත අත්දැකීමෙන් අන් අයගේ ජීවිතවල දෙස බලලා ඉගෙනගත්ත දේවල් ගැන පොඩ්ඩක් කතා කරන්න. එසේ නැතිනම් සුද්ධාත්ම දීමනාවල් පාවිච්චි වෙන පසුබිම ගැන අපගේ අවධානය යොමු කරන්න. ප්‍රථමයෙන්ම ඔබ සුද්ධාත්මන වහන්සේගේ දීමනාවල් සමග කටයුතු කිරීමට සේවය කිරීමට ආසාවක් තිබෙනවා නම් දෙවියන් වහන්සේගේ වැඩවැසීම හොයන්න. ප්‍රියදර සහෝදරනි දෙවියන් වහන්සේ සමග ගැඹුරට යන්න. දෙවියන් වහන්සේව සොයන්න. දෙවියන් වහන්සේගේ පාදපාමුල වාඩිවන්න. සුද්ධාත්ම දීමනාවල් පාවිච්චි කරනවායි කියන්නේ ඔබයි මමයි සුද්ධාත්මන වහන්සේ සමග කොටස්කරුවෙක් වෙනවා. ඒ කොටස්කරුව වෙන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ජීවත් වන විටයි. දැන් මේකේ කදිම උදාහරණයක් තිබෙනවා නික්මයාම පොතේ. දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරනවා 33:11 කියනවා ඔහුව හමු වෙන අවස්ථාවේදී මිත්‍රයෙක් සමග කතා කරනවත් මෙන් මෝසස් සමග කතා කරනවායි කියලා. නික්මයාම 33:11. මිනිසෙකු තමාගේ මිත්‍රයාට මුහුණට මුහුණලා කතා කරන්නාක් මෙන් ස්වාමින් වහන්සේ මෝසෙස් සමග කතා කළසේක. බලන්න මොනවද කියන්නේ කියලා මෝසස් සමග මිත්‍රයෙක් මෙන්. ප්‍රියතර සහෝදරනි අපගේ උත්සාහය වන්නේ එයයි. දෙවියන් වහන්සේ අපිට දොර විවර කර තිබෙනවා. මම කොපමණ පියවරවල් ගන්නවාද එතුමාට ලංවෙන්ට, එතුමා සමග ගැවසෙන්න, එතුමා සමග හැසිරෙන්න, එතුමාගේ මනස මගේ මනස කරගන්න, එතුමාගේ චරිතය මගේ චරිතය කරගන්න, එතුමාගේ අරමුණ මගේ අරමුණ කරගන්න. ප්‍රියාදර සහෝදරනි ගැඹුරු සේවයකට පදනම එයයි. ඒ නික්මයාම පොතේම දෙවියන් වහන්සේ ටිකක් කලකිරිලා ඊශ්‍රායල් ජනතාව සමග. එම නිසා මෝසස්ට 33 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 3 දක්වා කියනවා මම උඹලට ආශිර්වාද කරන්නම්. නමුත් මම නුඹලා සමග මේ ගමන යන්නට යන්නේ නැහැ. අපි ඒකට දැන් සවන් දෙමු. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට නුඹ සහ නුඹ විසින් මිසර දේශයෙන් ගෙනා සෙනගද මෙතනින් පිටත් නුඹේ වංශයට දෙනෙමි මම ආබ්‍රහම්ට ඊසාක්ට යාකෝබ්ට දුන්න දේශයට ඵලයල්ලා. මම නුඹට පෙරට දූතෙක් යවා ආනානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තිවරුන්ද පෙරිසිවරුන්ද හිවිවරුන්ද යෙබුසිවරුන්ද පන්නා දමන්නෙමි. ඒක පිරිත මීපෙටි ගලා යන දේශයක්ය. නුඹ තද බුලත් ඇති කෙනෙක් බැවින් මාර්ගයේදී මා විසින් නුඹලා විනාශ නොකරන පිණිස නුඹලා අතරින් නොයන්නෙමි කීසේක. ප්‍රියදර සහෝදරනි යන් වහන්සේ කියන මෝසස් මේ ජාතිය මට බොහෝසේ රිද්දන ජාතියක්.
එම නිසා මම මේ දේ කරන්නම්. ආබ්‍රහම්ට, ඊසාක්ට, යාකෝබ්ට දුන්නව පොරොන්දු මම ඉෂ්ට කරන්නම්. මම නුඹට දේවදූතයෙක් දෙන්නම්. මම ඔබලාට කිරියෙන් පැණියෙන් ඉතිරි යන දේශයක් දෙන්නම්. නමුත් මම එක දෙයක් කරන්නේ නැහැ. මම නුඹලා සමග යන්නේ නැහැ. ප්‍රියාදර සහෝදරනේ, මේ ඇසූ විගසම මෝසස් කනස්සල්ලට ලක් වෙනවා. කනස්සල්ලට ලක් වෙලා 33 වෙනි පරිච්ඡේදයේ 15 ඉඳලා 16 ඔහුගේ සැබෑ සිතුවිල්ල දෙවියන් වහන්සේට කියනවා. ඔබ වහන්සේම නොයන සේක් නම් මෙතනින් අපගෙන නොගිය මැනව. මක්නිසාද මටත් ඔබගේ සෙනගටත් ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව දැනගන්නේ කුමකින්ද? අප එනම් මාද ඔබගේ සෙනගද භූමිය මතුපිට සිටින මුළු සෙනග කෙරෙන් වෙන් කරනු ලබන ලෙස අප සමග ඔබගේ යාමෙන් නොවේදැයි උන්වහන්සේට කීසේක. මෝසස් කියන ස්වාමිනේ, එක වෙන්නට බෑ. ඔබ වහන්සේ අප සමග යන්නේ නැතිනම් අපි මෙතනින් යවන්න එපා. මොකද්ද ස්වාමිනී අපි අතරයි අනිත් අය අතරයි තිබෙන වෙනස? වෙනස මෙයයි, ඔබ වහන්සේ අප සමගයි. ප්‍රියාදර සහෝදරනි, දෙවියන් වහන්සේ සතුටු වෙනවා. ඉන්පසුව කියනවා මම නුඹ ඉල්ලපු දේම දෙන්නම්. ප්‍රියාදර සහෝදරනි, සුද්ධාත්මයන් වහන්සේගේ ආශිර්වාදයේ ලබලා සුද්ධාත්ම දීමනාවල් පාවිච්චි කරන්නට නම් මේ කාරණාවල් පිළිබඳව අවධානය යොමු කරන්න. දෙවියන් වහන්සේව මුළු හදවතින් සොයන්න. එතුමා නමස්කාර කිරීමෙන්, ප්‍රශංසා කිරීමෙන් ජීවිතේ ගත කරන්න. යටහත් ආත්මයකින් ජීවත් වන්න. ඔබ දන්නා වූ පාපයන් සමග පොරබදලා නිරහරව යාඥාවෙන් වැඩිමහල්ලන්ගේ උපදේශ අරගෙන ඒවායින් ජය ගන්න. වැඩිමහල්ලන්ගේ උපදේශ වලට සවන් දෙන්න. සමහර විට ඔබ හිතන දේ නෙමේ අන් අය ඔබ තුල දකින්නේ. වැඩිමහල්ලන්ව පත් කර තිබෙන්නේ අපගේ යහපත සඳහායි. එවැනි ගැඹුරු බැඳීමක් නැතුව සුද්ධාත්ම දීමනාවල් පාවිච්චි කිරීමට නොහැකි වෙනවා. දෙවනි දෙය, සුද්ධාත්ම දීමනාවල් පාවිච්චි කරන්නට නම් සැබෑ ලෙස අනුකම්පිත හදවතක් අප තුළ තිබිය යුතුයි. මම යේසුස් වහන්සේගේ ජීවිතය දිහා බැලුවම එතුමා සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව කළ විශේෂ දෙයක් තමයි මනුස්සයා දිහා බැලුවා අනුකම්පිත හදවතකින්. අනුකම්පිත හදවතකින් බැලුවා විතරක් නෙමේ, අපිට කියනවා එතුමා අනුකම්පිත හදවතකින් බැලුවා, ඉන්පසුව පුදුම දේ කළා. හැම පුදුම දෙයක්ම එතුමා කිව්වා මා තනියම කරන්නේ නැත, මා කරන්නේ පියාණන් වහන්සේ කරන දෙය මම දැක්කම ඒ දෙයයි මම කරන්නේ කියලා. බලන්න මතයතුමාගේ සුභාරංචිය 9:36. උන්වහන්සේ සමූහයන් දැක ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිරගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කළසේක. මිනිස්සු දිහා බලනවා ඔවුන් එඬේරෙක් නැති බැටළුවන් මෙන් විසිරී යනවා. අපේ ලංකාවේ එවන් ජනතාවක් ඉන්නේ. ආලෝකයට ඇවිල්ලා නැහැ. එම නිසා මගේ අරමුණ වෙන්නේ මගේ සභාව ලොකු වෙන්නට ඕනේ නෙමේ. මේ මිනිස්සු දෙවියන් වහන්සේව දැනගන්නට ඕනේ. අනුකම්පිත හදවතක් තිබෙන මිනිස්සයා ඕනෑම දෙයක් කරන්නට සූදානම්. එයාගේ ගැලවීම, එයාගේ සුභ සිද්ධිය සඳහා. මතයතුමාගේ 14 අහිත් කියනවා එතුමා එක ස්ථානයකට එනවා. ඒ ස්ථානයට ආවම මිනිස්සු රොක් වෙනවා. අපි දැන් සවන් දෙමු. උන්වහන්සේ නික්මවිත් මහත් සමූහයක් දැක ඔවුන් කෙරෙහි අනුකම්පා වී ඔවුන්ගේ රෝගීන් සුව කළසේක. අනුකම්පා වී රෝගීන් සුව කළසේක. ප්‍රිය සහෝදරි, මම විශ්වාස කරනවා අපි දෙවියන් වහන්සේගේ පාද පාමුල සිටින විට, එතුමාගේ අභිමුඛයේ සොයන විට
දෙවියන් වහන්සේ විශේෂ දෙයක් අපේ හදවත්වල කරනවායි කියලා. ඒ විශේෂ දේ ඇවිල්ලා මෙයයි දෙවියන් වහන්සේගේ හදවත තුල මනුෂ්‍යත්වයේ පිළිබඳව තිබෙනා අනුකම්පිත හදවතෙන් බිඳක් මගේ හදවතේ තැම්පත් කරනවා. ඒ දෙවියන් වහන්සේගේ අනුකම්පිත හදවතේ බිඳක් විතරයි මට දරන්න පුළුවන් වෙන්නේ. ඒ බිඳ ඇති. ප්‍රිය සහෝදරනේ, අනුකම්පිත හදවතක් නැතුව සුද්ධාත්ම දීමනාවල් පාවිච්චි කරන්නට බෑ. අනුකම්පිත හදවතක් තියෙන මිනිස්සයා සුද්ධාත්ම දීමනාවේ සුව කිරීමේ දීමනාව තියෙනවා නම් ඒ රෝගියාව දිහා බලලා ඔහුගේ වේදනාව ගැන දැනෙනවා, ඔහුගේ දුක ගැන තේරෙනවා, ඔහුගේ හදවත තුල අනුකම්පිත හදවතක් බවට පත්ව තිබෙනවා. පියාණන් වහන්සේ යාඥා කරන්නේ සුද්ධාත්ම දීමනාව පාවිච්චි කරන්නේ උඩඟුවෙන් නෙමේ, අනුකම්පිත හදවතකින්. මතුතුමාගේ සුභාරංචියේ 14 අපිට කියනවා උන්වහන්සේ 5000කට කන්න දුන්න හැම දෙයක්ම සිදුුණයින් පස්සේ අපොස්තුලරුන්ව බෝට්ටුවක ගොඩනගලා ඔවුන් යවන අනිත් පැත්තට යන්නයි කියලා. එතුමාන්සේ කියන මම එන්නම් පස්සේ කියලා. ඔවුන් මෙහි සිදුුනේ. එතුමා ඉන්නේ මිනිස්සු එක්ක කතා කළා. ඔවුන්ට උපස්ථාන කළා. ඔහු තමයි අන්තිමට පිටත් උනේ. අද බොහෝ අවස්ථාවල් වලදී දේශකයා දේශනා කළා, යාඥා කළා එක තැනක ඉඳලා. මිනිසුන්ට සුව වුණත් නැතත් ඔහු තමයි පළවෙනියෙන්ම පිටත් වෙන තැනැත්තා. අනුකම්පිත හදවතක් ඇති මිනිස්සයා ලෙඩෙක් ළඟක වාඩි වෙලා අඬන්නට සූදානම්. ඒක රඟපෑමක් නෙමේ. ඒක දෙවියන් වහන්සේ ඇති කර ඇත්තා වූ අනුකම්පිත හදවතයි. මතෙව් 15:32, මතෙව් 20:34, මාක් 1:41, ලූක් 7:13 මේ හැම තැනම කියන්නේ යේසුස් වහන්සේ මිනිස්සෙගේ දුකක් දැක්කම අනුකම්පිත හදවත මතුවිය. එවිට සුව කළේය, කණ්ඩ දුන්නේය. ඔබ මේට සවන් දෙන්නේ දේවගතිවරයෙක් හැටියට නම් ඔබට කියන්න ඕනේ මේ දෙය. අනුකම්පිත හදවතක් නැතිනම් ක්‍රිස්තියානි සේවය වෘත්තියක් විතරයි. අද අපි කරන්නේ වෘත්තියක් නෙමෙයි. අද අපි කරන්නේ වැටුපකට කරන සේවාවක් නෙමෙයි. අපිට යම් ආකාරයෙන් වැටුපක් අවශ්‍යයි ජීවත් වෙන්න. නමුත් මේක වෘත්තියක් නෙමෙයි. මේක කැඳවීමක්. සුද්ධාත්මන වහන්සේ මාව කැඳවනවා, ඔබව කැඳවනවා එතුමා සමග කොටස්කරුවෙක් වෙන්න කියලා. සුද්ධාත්මන වහන්සේගේ අනුකම්පිත හදවත සමග මගේ හදවත සම්බන්ධ වෙන දවසේදී අපි පුදුම දේවල් දකින්නට යනවා. තුන්වෙනි අවශ්‍යතාවය මෙයයි. අපි උන්වහන්සේගේ හඬට සවන් දෙන්නට ඕනේ. යේසුස් වහන්සේ කිව්වා මම කිසියම් දෙයක් තනියම කරන්නේ නැත. පියාණන් වහන්සේ කරන දේ මා දකිනවා. ඒ දකින දේ මම කරනවා. එසේ නැතිනම් පියාණන් වහන්සේ යමක් කරනවා, සුද්ධාත්මන වහන්සේ මට ඒක දැනුම් දෙනවා. ප්‍රියතර සහෝදරනි, මා හිතනවා හරි වැදගත් අවශ්‍යතාවයක් තිබෙනවා. අපි උන්වහන්සේගේ හඬට සවන් දීමට පුරුදු වන්නට ඕනේ. මම හැමතිස්සෙම පාවිච්චි කරන උදාහරණයක් තමයි අලුත උපන් බබෙක් ඉන්න මවක් තම දරුවාව කාමරේ තිබ්බත් කුස්සියට ගියත් වැඩක් කරන්නට දරුවාගේ අඬන ඒ ශබ්දය ප්‍රථමයෙන් ඇහෙන්නේ අම්මටයි. ඊට හේතුවක් තියෙනවා. අම්මා කන් දෙක සූදානම් කරගෙන ඉන්නේ. දැන් නැගිටීද? දැන් අඬයිද? කිතුණු අපි ජීවත් වන්න ඕනේ එලෙසයි.
නමස්කාර කරන වෙලාවේදී ඒක මම දොඩෝනෝ විතරක් නෙමේ. මම ඔය කියෝනෝ විතරක් නෙමේ. මම පියාණන් වහන්සේට කතා කරන්නේ. පියාණන් වහන්සේට ඕනේ මට කතා කරන්න. එතුමා මට කතා කරයි දේව වචනේ තුලින්. එතුමා මට කතා කරයි ඇහෙන හඬකින්. ඒ හඬ ඇසෙන්නේ මේ කන් වලින් නෙමේ හදවතින්. ඔබ දන්නවා දෙවියන් වහන්සේ ඔබට යමක් කිව්වයි කියලා. ප්‍රියාතර සහෝදරනි සුදාත්මයන් වහන්සේ සොයනවා අද උන්වහන්සේගේ හඬට සවන් දෙන්නට සූදානම් මිනිසයන්ව. මට අදහන්නට අමාරුයි දෙවියන් වහන්සේ මගේ මිත්‍රයා නම් දෙවියන් වහන්සේ මගේ ගැලුම් කරුවා නම් මට සේවය කරන්න කියලා තියෙනවා නම් එතුමා මට කතා නොකර ඉඳීද? සුදෝ ලියවිල්ල තුලින් මම වාඩි වෙන විට පැය ගාණක් එතුමාගේ පාදපාමුල ඉන්න විට එතුමා කතා කරනවා. මම යාඥාවෙන් নমස්කාරයෙන් එතුමා සමග වාඩි වෙන විට අද මිනිස්සු කැමති පොදු নমස්කාරයට පොදු යාඥාවල් වලට මම හිතන එක හොඳ හේතුවක් කියලා. නමුත් ඊට වඩා වැදගත් මම තනියම දෙවියන් වහන්සේ සමග ගත කරන කාලය. අන්න එතනයි හඬ ඇසෙන්නේ. අන්න එතනයි දෙවියන් වහන්සේ මඟ පෙන්වන්නේ. අන්න එතනයි දෙවියන් වහන්සේ අපිට එළිදරව් කරන්නේ. ප්‍රියද සහෝදරනි, එළිදරව්වක් ලැබුණු විගස මම ඇදහිල්ලෙන් ක්‍රියා කළ යුතුයි. මම මේ සඳහා පරණ ගිවිසුම ගිහිල්ලා බැලුවම මට පෙනුන දෙයක් තමයි දෙවියන් වහන්සේ හැම අවස්ථාවකදීම තමාගේ දරුවන් සමග කතා කර තිබෙනවා. පුරාණ ගිවිසුමේ නව ගිවිසුමේදීත් හැම ජයග්‍රහණයක්ම බැඳී තිබෙනවා. එතුමා කතා කළා, එතුමාගේ දරුවා, එතුමාගේ සේවකයා සවන් දුන්නා, ඇදහිල්ලෙන් ක්‍රියා කළා. මෙන්න උදාහරණයක්. උදාහරණ රාශියක් තිබෙනවා. දෙවියන් වහන්සේ ජොෂුවාට කැඳවලා කියනවා, ජොෂුවා නුඹ දැන් ජෝදාන් ගඟෙන් එතරට යන්නට ඕනේ පොරොන්දු දේශයට. ප්‍රියද සහෝදරනි, විශේෂත්වය මෙයයි. ඒ දවසේ දෙවියන් වහන්සේ කිව්ව ජොෂුවාට මම නුඹව ඔසවන්නට යනවා. ස්වාමින් වහන්සේ යෝසුවාට කතා කොට මා මෝසෙස් සමග සිටියාක් මෙන් නුඹ සමගත් සිටින බව සියලු ඊශ්‍රායල්වරුන් දැනගන්නා පිණිස ඔවුන්ගේ ඇස් සමුයෙහි නුඹ උසස් කරන්නට අද දවසේ පටන් ගත්තෙමි. නුඹ ගිවිසුම් පෙට්ටිය ගෙන යන පූජකයන්ට අනකොට නුඹලා යෝර්දානෙන් ජලය අද්දරට පැමුණුනාම යෝර්දානේ නැවතී සිටපල්ලායයි ඔවුන්ට කියාපන්නැයි කීසේක. යෝසුවාද නුඹලා මෙහි ලන් වී නුඹලාගේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ වචන අසාපල්ලායයි ඊශ්‍රායල් පුත්‍රයන්ට කීවේය. යෝසුවා කතා කොට ජීවමාන දෙවියන් වහන්සේ නුඹලා අතරෙහි සිටින බවත් උන්වහන්සේ නොවරදවාම නුඹලා ඉදිරියෙන් කානානිවරුන්ද, හිත්තිවරුන්ද, හිවිවරුන්ද, පෙරිස්සිවරුන්ද, ගිර්ගාෂිවරුන්ද, අමෝරිවරුන්ද, යෙබුසිවරුන්ද පන්නා දමන බවත් නුඹලා මෙයින් දැනගන්නහුය. බලව මුළු පොළවේ ස්වාමින් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නුඹලාට පෙරටුව යෝර්දානයට යන්නේය. එබැවින් එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඊශ්‍රායල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් 12 දෙනෙකු තෝරා ගනිල්ලා. මුළු පොළවට ස්වාමින් වහන්සේ ගිවිසුම් පෙට්ටිය ගෙන යන පූජකයන්ගේ පතුල් යෝර්දානේ ජලයේ තබන විට යෝර්දානේ ජලය එනම් ඉහළින් එන ජලය නැවතී එක ගොඩක් වී සිටිනවා ඇතැයි කීසේක. ප්‍රියද සහෝදරනි, දැන් බලන්න කියන ගිවිසුම් පෙට්ටිය අරගෙන ඒ ගෝලියෝ ගිහිල්ලා පාදේ තබන විට තමයි මේ පුදුම දේ සිදුවන්නට යන්නේ. හැබැයි මෙතන මේ මුළු පරිච්ඡේදයේම කියවුවම මේක ජලගැල්මක් තිබෙන කාලය, වරුසාව තිබෙන කාලය. සාමාන්‍යයෙන් ජෝදාන් ගඟ වරුසාව තියෙන කාලේ සැතපුම් ගානක් පළලට ලක් වෙනවා. වතුර එච්චර අධික වෙනවා.
නමුත් ඔබට පේනවා මේක සුදුසු වෙලාවක් නෙමේ, මේක ජලගැල්මක් තිබෙන වෙලාවක්, ගඟ උතුරා යන වෙලාවක්. නමුත් දෙවියන් වහන්සේ ප්‍රකාශනයක් කළා, මම දෙවියන් වහන්සේට කීකරු වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ යම් දේ එළිදරව් කළයි. ඒ ජයග්‍රහණය දකින්නට යන්නේ ඒ එළිදරව්වට විශ්වාසව ක්‍රියා කරන විටයි. සුද්ධාත්ම දීමනාවල් පිළිබඳව මා ප්‍රිය කරන එක පුද්ගලයෙක් තමයි ජෝන් විම්බර්, විනිය දේවස්ථානයේ ආරම්භකයා. ඔහු ඇතැම් අවස්ථාවදී උගන්වන විට දෙවියන් වහන්සේට කතා කරනවා. එක් දවසක් ඔහු මෙලෙස කියා සිටියා, මේ ස්ථානයේ ඉන්න රෝස්මරි කියලා කාන්තාවක්. ඔබ වෛද්‍යවරයෙක් හමු වන්නට ගියා. ඒ වෛද්‍යවරයා ප්‍රකාශ කළා ඔබට පිළිකාවක් තිබෙනවයි කියලා. ඔබ මේ දේවස්ථානයට ආවා, මේක අන්තිම දේව මෙහෙය කියලා වසකුප්පියකුත් රැගෙන. ඔබගේ අරමුණ උනේ දේවමෙන් පසුව කොහරි පාළු තැනකට ගිහිලා ජීවිතේ නැති කරගන්නයි. නමුත් දෙවියන් වහන්සේ ඔබ සුව කරන්නට යනවා. ටික වෙලාවට පසු රෝස්මරි ඉදිරියට එනවා. එයා ඉදිරියට එන්න ඉස්සෙල්ලා ජෝන් බිම්බර් ප්‍රකාශ කරනවා, යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වන්න. දේව ආලේපය කෙරෙහි පැමිණියා. ඇසු වුණා. ප්‍රියද සහෝදරි, සුද්ධාත්මයන් වහන්සේගේ සියුම් හඬ ඇසුණු විට, ඒ සියුම් හඬට කීකරු වන විට තමයි පුදුම දේ දකින්නේ. සමහර විට අපේ ඔළුවට එනවා, අයියෝ මේක කළා නම්, වැරදුනා නම්, මම ලැජ්ජාවට ලක් වුණා නම්. ප්‍රියාදර සහෝදරිනි, ඇදහිල්ලේ මිනිස්සයෝ දෙවියන් වහන්සේගේ හඬට සවන් දෙනවා. මට හොඳට මතකයි ඔෆීලියා අසනීප වුණු අවස්ථාවේදී ප්‍රථම වතාවට මට වෛද්‍යවරයා කියා සිටියා ජීවත් වන්නේ නැහැ, මාස 2යි. ගෙදර අරන් ගිහිල්ලා ඇව හොඳින් බලා ගන්න. නමුත් දෙවියන් වහන්සේ මට කියලා තිබුණා එහෙම ඉවර වෙන්නේ නැහැයි කියලා. මම පසුදා ගෙදරට ඇවිල්ලා සුද්ධ ලියවිල්ල කියවන විට මම මොකද්ද කිව්වේ? අවුරුදු 12ක් පමණ ලේ රෝගයක් තිබුණ කාන්තාව කියනවා, මම වහන්සේගේ සලුවේ ඇල්ලුවොත් මම සුව වෙනවයි කියලා. ඒ දෙක කළා. එක පාට ඇසුව වුණා. යේසුස් වහන්සේ හැරිලා අහනවා, කවුද මාව ස්පර්ශ කළේ කියලා. මං දනින් වැටියේ කියවන විට මට විශාල බලපෑම සුද්ධාත්මයන් වහන්සේ කරන්න පටන් ගත්ත හදවතට. වෛද්‍යවරු මොනවා කිව්වත් බිය මන්නට එපා, මම ඇව ජීවත් කරවනවා. මම මේ වෛද්‍යවරයාටම ගිහිල්ලා කිව්වා, ડોක්ටර් ජීවත් වෙන්නට යනවා. අපි මේ ගත කරන්නේ 8 වෙනි වසරයි. ඒ වෛද්‍යවරයාගේ ප්‍රකාශනයෙන් පසුව අභියෝගයන් බොහොමයක් තිබුණා. අභියෝගයන් බොහොමයක් තියෙනවා. නමුත් ඔෆීලියා ජීවත් වෙනවා. ඒ සුද්ධාත්මයන් වහන්සේ එළිදරව් කළා වූ සත්‍යයක් නිසා. අවිශ්වාස කරනවා අපි දැන් පිබිදීමේ යුගයකට පා තබන්නට යන්නේ කියලා. දෙවියන් වහන්සේ පිබිදීමේ යුගය විවෘත කරනවා. මේ පිබිදීම ප්‍රියදර සහෝදරනි මුළු ලංකාව පුරාම පැතිරෙන්නට යනවා. එක සභාවක් තුලින්, එක පුද්ගලයෙක් තුලින් නොව, නමුත් පැතිරී යනව පිබිදීමක්. ඒ පිබිදීමේ බොහෝ අය බලවත් දේ කරන්නට යනවා. ඒ බලවත් දේ කරන්නට දොරටුවක් අරින්නයි අද මම මේ දේවල් ඔබ සමග බෙදාගත්තේ. සවන් දුන්න ඔබට ස්තුතියි. දැන් මේ දේවල් ක්‍රියාත්මක කරලා පියාණන් වහන්සේවත් පුත්‍රයන් වහන්සේවත් මහත් ගෞරවයට පත් කරන්න සුද්ධාත්මයන් වහන්සේ සමග අත්වැල් බැඳ ගන්න. ඔබ සැමටම දෙවි පිහිටයි.